නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත විභජ්‍යවාද වැඩසටහන ඔස්සේ අපි බොහෝ කාලයක් තිස්සේ විවිධ ධර්මපරයායන් පිළිබඳව සාකච්ඡා කරමින් පවතින්නේ. බුදුරජාණන් වහන්සේ 45 වසක් මුළුල්ලේහි දේශනා කරන්නට යෙදුන ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් ස්වල්පයක් නමුත් මේ ආකාරයට හැම දිනෙකම ශ්‍රවණය කරගන්නට යෙදෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ණයක් ක්‍රමයට අනුව සරියුත්තරුන් වහන්සේ විසින් විභජනය කොට පෙන්වා වදාළ ඒ උතුම් ධර්මපරයායන් අති ප්‍රණීත වූ බුද්ධ දේශනාව ලෙසම ශ්‍රාවක භාෂිත වූත් බුද්ධ දේශනාව ලෙසම අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ කරුණු කාරණා විමසා බලනකොට අපිට අපේ විපස්සනා මාර්ගය නැතිනම් ප්‍රතිපදාව පූර්ණේ කරගත යුත්තේ කෙසේද යන්නත් අප යා යුතු ඉලක්කය කෙබඳු වූවක්ද යන්නත් අපට පැහැදිලි කරගන්නට පුළුවන්කම තිබෙනවා. පරක්තරක් නොපෙනෙන සසර ගමනක සැරිසරන අපට යහපත පිණිස පවතින්නේම එබඳු වූ උතුම් ධර්මපරයායන් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීමමයි. ඒ වගේම ඒ උතුම් ධර්මපරයායන්ට අනුකූලව අපේ ජීවිතය හික්මවා ගැනීමමයි. එනිසා මේ කතා කරන කරුණු අනුව ඔබ ඔබේ ජීවිතයේ හික්මවා ගන්නට ඔබේ ජීවිතය තුළ මේ ධර්ම කාරණා පිළිබඳව තේරුම් ගන්නට විශ්ලේෂණය කර ගන්නට අවස්ථාවක් ඉඩකඩක් වෙන් කර ගන්නට කල්පනාකාරී වන්නට ඕනේ. ඒ නිසාම සුනාත ධාරේත චරාත ධම්මේ කියලා මේ ධර්මය අහන්න ඒ වගේම ධාරේත දරා ගන්න ඒ වගේම ධර්මයේ තුළ හැසිරෙන්නට කියලා පෙන්වුවා වගේ ඔබ මේ ධර්මය අසාගෙන දරාගෙන හැසිරෙන්නට අදිෂ්ඨාන කරගන්නට අවශ්‍යයි. පසුගිය දේශනාවන් තුළදී අපි කතා කළේ ඥානත්වය පිළිබඳව. ඒ කියන්නේ ප්‍රධාන ඥාන තුනක් පිළිබඳව අපි හඳුනා ගන්නට යෙදුණා. ඒ තමයි විහාර නානත්තේ ඥානය, ඒ වගේම සමාපatti නානත්තේ ඥානය, විහාර සමාපatti නානත්තේ ඥානය කියන මේ ඥාන තුන. එතකොට විහාරනානත්තේ ඥානය ඒ විහාරට්ඨේ ඥානය කියලා අපි හඳුනාගත්තා. ඒ වගේම සමාපatti නානත්තේ ඥානය සමාපත්තට්ඨේ ඥානය කියලා හඳුනා ගන්නට යෙදුණා. ඒ වගේම විහාර සමාපත්තට්ඨේ ඥානං කියලා ඒ විහාර සමාපatti දෙක පිළිබඳවම පවත්නා නුවණ හඳුනා ගන්නට යෙදුණා. එහිදී විශේෂයෙන්ම අපි ප්‍රධානව විභජනයට ලක් කර ගන්නට යෙදුනේ විහාර නානත්තේ ඥානය පිළිබඳව විහරණයන් පිළිබඳව තිබෙන නානත්වය. එතකොට විහෙරති කියලා කියන්නේ වාසය කරයි කියන එක. යම් තැනක විහරණය කරනු ලබන්නේ නම් එය විහාරය ලෙස හඳුන්වනු ලබනවා. එතකොට ඒ මානසික විහරණයන් පිළිබඳව අපි හඳුනා ගන්නවා තුනක්. ඒ තමයි ශුන්්‍යත, අනිමිත්ත, අපනිහිත කියන මේ විහරණයන් තුන. මෙතනදී අනිමිත්ත විහරණය අනිත්‍ය අනුව දැකීම තුළින් උපදවාගත යුත්තක්. අපනිහිතය දුක අනුව දැකීම තුළින් උපදවාගත යුත්තක්. ඒ වගේම ශුන්්‍යතය අනාත්මය අනුව දැකීම තුළින් උපදවාගත යුත්තක් බව අපි දැනටමත් අසා දැනගෙන තිබෙනවා. ඉතින් මෙන්න මේ විපස්සනා සහිත මානසිකාරය විපස්සනා සහිත අපි සිත පවත්වන වීථීන් තමයි විහාරය කියලා හඳුන්වන්නේ. නැතිනම් විපස්සනා ක්‍රමය සිතෙහි පවත්නා මේ දේ විහාරය කියලා හඳුන්වනවා. නැතිනම් ශුන්්‍යත, අනිමිත්ත, අපනිහිත කියන මේ විමුක්තියෙන් ලබා දෙන්නට සුදුසු විපස්සනා ඥානයන් විදිහට. ඒකට මේ විහරණයන්ගෙන් යුක්තව වාසය කිරීම තුළින් අපිට පුළුවන්කම තිබෙනවා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්ම ප්‍රතිවේධ කිරීම තුළ ශුන්්‍යත, අනිමිත්ත, අපනිහිත කියන චේතෝ විමුක්තියින් උපදවා ගන්නට. චේතෝ විමුක්තියක් කියලා කියන්නේ හැම වෙලාවකදීම සිතෙහි ඇති කරගනු ලබන විමුක්තියක් නැතිනම් විමෝක්ෂයක්
කෙලෙස් ධර්මයන්ගෙන් සිත විනිර්මුක්ත භාවයට පත් කර ගැනීමක්. ඒක තමයි චේතෝ විමුක්තියක් කියන දේ අපි සරලව අර්ථකථනය කරන්නට පුළුවන් විදිහ. එතකොට විමුක්තිය කියලා කියනකොට ඒක යම්කිසි ආකාරයකින් මිදීමක්. එතකොට ඒ මිදුණු තැනක් පිළිබඳව කතා කිරීමේදී අපි සිතේ කෙලෙස් ධර්මයන්ගෙන් ආශ්‍රව ධර්මයන්ගෙන් මේ සිත මිදෙන්නේ කොහොමද? කෙලෙස් ධර්මයන්ගෙන් ආශ්‍රව ධර්මයන්ගෙන් මේ සිත මිදෙන්නේ කොහොමද? ඒක බලනකොට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. විස්කම්බන සහ සමුච්ඡේද වශයෙන් කෙලෙසුන්ගෙන් ආශ්‍රවයන්ගෙන් සිත මිදෙන ආකාරය පිළිබඳව. විස්කම්බන වශයෙන් කියලා කිව්වේ తాවකාලිකව කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කිරීම විදිහට සිතෙහි තියෙන සමාධිය තුළින් ඒ කෙලෙස් යටකොට දැමීම තමයි පළමුව සිදුවන විමෝක්ෂය බවට පත්වන්නේ. එතකොට ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන ආදී මේ ධ්‍යානයන් පවා විමෝක්ෂ හැටියට හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. රූපාවචර විමෝක්ෂයන්, අරූපාවචර විමෝක්ෂයන් හැටියට මේ දේවලුත් විමෝක්ෂ කියන වචනය ඇතුලේ නැතිනම් විමුක්ති කියන වචනය ඇතුළත සංග්‍රහ කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට කාමසහගත සංඥා මනසිකාරයන්ගෙන් ඒ ඇති කරගනු ලබන මිදීම තමයි පළවෙනි ධානයේහි ස්වභාවය. අකුසලයන්ගෙන් කාමයන්ගෙන් විනිර්මුක්ත භාවය. එතකොට පළවෙනි ධානයේ උපදවන්නට පුළුවන් කමක් නැහැ. කෙනෙකුගේ චිත්තසංතානය තුළ රාගාදී සිතුවිලි බහුල නම් ඒ අකුසල ධර්මයන්ගේ නියැලෙනවා නම් එයාට මේ ප්‍රථම ධානයේ තුලින් ලබා ගන්න දේවල් ලබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ විමුක්තිය ලබන්නට බෑ. ඒ නිසා යම්කිසි කෙනෙක් ප්‍රථම ධානයේ උපදවා ගන්නවා නම් ඒ ප්‍රථම ධානයේ උපදවා ගැනීමේදී අනිවාර්යයෙන්ම ඔහු කාමයෙන් මිදිලා අකුසලයෙන් මිදිලා තමයි ඒක උපදවන්නේ. නිසා කාමයේ සහ අකුසලයෙන් මිදුණු බව මෙතනදී දක්වනවා විමෝක්ෂයක් හැටියට. කාම සංඥාවන්ගෙන් අකුසල සංඥාවන්ගෙන් මිදීම විමෝක්ෂයක් හැටියට හඳුන්වනු ලබනවා. ඒ වගේම ဒုတိ ය ධානයේදී අපි බැලුවාම මේ විතක්ක ਵਿਚාරයන්ගෙන් මිදීම එතන දකින්නට පුළුවන්කම තියෙනවා. විතක්ක ਵਿਚාර, ඕලාරික විතක්ක ਵਿਚාරයන්ගෙන් මිදීම. රූපාදී ධර්මයන් පිළිබඳව විතර්කණය කරන බව, ਵਿਚාරය කරන බව ඒක ඕලාරිකයි, බොහොම රළුයි. යම්කිසි මට්ටමකින් කාමසහගත සංඥා මනසිකාරයන්ට ඒ පත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ විතක්ක ਵਿਚාර ආසන්නයි කාම සංඥාවන්ට. ආසන්නයි කියලා කියන්නේ කාම සංඥාව එතන ප්‍රථම ධානයේ තියනවා කියන එක නෙමෙයි. ඒක ඊටාම ඉක්මනින් පරිහානියට පත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒක කාමයට කිට්ටුයි. ඒක කාමයට ආසන්නව පවතිනක්. ආසන්නව පවතින නිසා බොහොම ඉක්මනට වැටෙන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේක දැකලා අර කාමයේ පසුපස්සේ යන්නට හේතු වෙන ඕලාරික මට්ටම් පවා දුරු කිරීම විදිහට විතක්ක ਵਿਚාර යටපත් කර දමනවා ප්‍රථම ဒုတိ ය ධානයේදී. ඒකට ဒုတိ ය ධානයේදීත් යම් විමෝක්ෂයක් තිබෙනවා. මොකද්ද? අර කාම අකුසලයන්ගෙනුත් මිදිලා ඒ වගේම විතක්ක ਵਿਚාර කියන ප්‍රථම ධානයේ තිබුණ දේවල් වලිනුත් එයා විමෝක්ෂයකටපත් වෙනවා. මේ විදිහට අපිට හිතේ විමෝක්ෂ පිළිබඳව කතා කරනකොට, විමුක්ති ගැන කතා කරනකොට අපිට මේ ධානයන් පවා විමුක්ති හැටියට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ධානයන්ගෙන් පවා විමුක්ති සාධනයන් සිද්ධ වෙනවා. විමුක්තියක් උපදවනවා. එතකොට මේ ආකාරයට මේ විමුක්තියෙන් ලබන්නට පුළුවන්කම තිබුණට චේතෝ විමුක්තිය කියලා හඳුන්වනකොට මේ සියල්ලම පොදුවේ චේතෝ විමුක්තියන් හැටියට හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ පොදුවේ ගත්තාම චේතෝ විමුක්තියයි කියනකොට මේ සාමාන්‍ය මට්ටමින් තියෙන කෙලස් ආශ්‍රව ධර්මයන් යටපත් කරන මේ හැම දෙයක්ම චේතෝ විමුක්ති හැටියට හඳුන්වනවා. මේකෙදි තියෙනවා රාග විරාග චේතෝ විමුක්ති කියලා. රාග විරාග චේතෝ විමුක්ති. රාගයෙන් විරාගයටපත් වීම, ඇලීම් ආදී දේවල් වලින් මිදීම චේතෝ විමුක්තිය. එතකොට මේ ධ්‍යාන රාග විරාග චේතෝ විමුක්තියට අයිති වෙන දෙයක්. ඒක විමුක්තියක්. රාග විරාග චේතෝ විමුක්තියට අයිති වෙන දෙයක්. ඒ වගේම ප්‍රඥාවෙන් දැන මිදීමකුත් තියෙනවා. ප්‍රඥාවෙන් දැන දැක මිදීමකුත් තියෙනවා. අනේ ප්‍රඥාවෙන් දැන දැක මිදීම තමයි පඤ්ඤා විමුක්තයි කියලා කියන්නේ. නැතිනම් නුවණින් දැනගෙන
මිදීම. එතකොට මේ චේතෝ විමුක්ති ප්‍රධාන දෙකක් අපි හඳුනා ගන්නවා මොනවද? රාග විරාග චේතෝ විමුක්තිය සහ අවිජ්ජා විරාග පඤ්ඤා විමුක්තිය කියන මේ දෙක. රාග විරාග චේතෝ විමුක්තියත් අවිජ්ජා විරාග පඤ්ඤා විමුක්තියත් කියන මේ විමුක්ති දෙක. එතකොට රාග විරාග චේතෝ විමුක්තියෙන් සිද්ධ කරන්නේ අර කෙලෙස් ධර්ම ආශ්‍රව ධර්මයන් යටපත් කොට සමතය උද්ග්‍රහණය කරගෙන සමතය උපුටාගෙන නැතිනම් සමතය ස්මතු කොටගෙන එයින් කෙලෙස් ධර්මයන් විස්කම්බන වශයෙන් ප්‍රහාණයකට ලක් කිරීම. ඒ කියන්නේ උපදින්නට නොදී කෙලෙස් ධර්මයන් යටපත් කොට දැමීම. ඒ වගේම අවිජ්ජා විරාග පඤ්ඤා විමුක්ති කියන එකෙන් සිද්ධ වෙන දේ තමයි අවිද්‍යාව. චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදැනීම නිසා ඇති කරගත්ත මේ සංකත ලෝකය තුළ තියෙන විපරීත සංඥා සියල්ලක්ම දුරු කරන්නට සමර්ථ වන ඒ නුවණින් ඇසුරු වන ප්‍රඥාවෙන් මිදීමක් අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා අවිජ්ජා විරාග පඤ්ඤා විමුක්තිය කියලා. ඒකට අවිජ්ජා විරාග පඤ්ඤා විමුක්තිය විපස්සනාව තුළින් උපදව ගන්නක්. ඒක විපස්සනා මාර්ගය තුළින් සිද්ධ වෙන දෙයක් පමණක් නෙමෙයි. නැතිනම් ඒක ලෝකෝත්තර මට්ටමකට කතා කරන්නට වෙන දෙයක්. ඒ කියන්නේ ලෝකෝත්තර ඵල ප්‍රඥාවෙන් ඇති කරගනු ලබන ආශ්‍රව ධර්මයන්ගේ ක්ෂය වීම. ඵල ප්‍රඥාව නිසා සිද්ධ වෙන ආශ්‍රවයන්ගේ ක්ෂය වීම. තව විදිහකින් කියනවා නම් සමුච්ඡේද ප්‍රහාණය කියලා එය හඳුන්වනවා. සමුච්ඡේද ප්‍රහාණය. පඤ්ඤා විමුක්තියෙන් සමුච්ඡේද ප්‍රහාණයට ලක් වෙනවා. එතකොට එක පුද්ගලයෙක් තැන් දෙකකදී කෙලෙස් ආශ්‍රව ධර්මයන් යටපත් කොට දමනවා. එක පුද්ගලයෙක් තැන් දෙකකදී කෙලෙස් ආශ්‍රව ධර්මයන් යටපත් කොට දමනවා. මොනවාද ඒ තැන් දෙක? මේ සමතය තුළින් සිද්ධ කරන යටපත් කිරීම සහ විස්කම්බන වශයෙන් කරන යටපත් කිරීම සහ සමුච්ඡේද වශයෙන් සිදු කරනු ලබන යටපත් කිරීම විදිහට. විස්කම්බන සහ සමුච්ඡේද වශයෙන් කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කිරීම විදිහට. එතකොට විස්කම්බන සහ සමුච්ඡේද වශයෙන් කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කිරීම තුළ අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා දෙපැත්තකින් ඔහුගේ වෝදානය සිද්ධ වෙනවා, දෙපැත්තකින් පිරිසුදු බව සිද්ධ වෙනවා, දෙපැත්තකින් මිදීම සිද්ධ වෙනවා. එනිසා පොදුවේ මේ පුද්ගලයා හඳුන්වනවා උබතෝ භාග විමුක්තයි කියලා. උබතෝ භාග විමුක්ත පුද්ගලෙක්. එහෙනම් දෙපසකින් මේ පුද්ගලයා මිදෙනවා. දෙපසකින් මිදෙනවා. කෙලෙස් ධර්මයන් විස්කම්බන වශයෙන් ප්‍රහාණය කිරීම විදිහට සිතෙහි චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කළත් එයා ඒ කෙලෙසුන්ගෙන් මිදීම උපදවා ගන්නවා. ඒ වගේම අවිජ්ජා විරාගයේ තුලින් නැතිනම් අවිද්‍යාව නැති කිරීම තුලින් එයා උපදව ගන්නේ ප්‍රඥා විමුක්තිය නිසා සාමාන්‍යයෙන් එයා සමුච්ඡේද වශයෙන්ුත් කෙලෙස් ධර්මයන් ප්‍රහාණයකට ලක් කරනවා. එතකොට මෙන්න මේ දෙපසින්ම මිදෙන මේ පුද්ගලයාව හඳුන්වනවා උබතෝ භාග විමුක්ත පුද්ගලයා කියලා. දෙපැත්තකින්ම ඔහු මිදීමට පාත්‍ර වෙනවා. එතකොට දැන් මෙතන මුලින්ම විහාර සමාපatti ඥානය කියලා අපි හඳුනා ගන්නට යෙදුන අපි අද කතා කරන මේ ප්‍රස්තුත මාතෘකාවට අනුව අපි විමසුවොත් අපිට හඳුනා ගන්නට පුළුවන්කම ලැබුණා අපි විහරණය කරන තැන්. ඒකට කියනවා විපස්සනා භූමිය කියලා. එතකොට මේ විපස්සනා භූමියට අයිති දේ තමයි නිමිත්තම් භයතෝ සම්පස්සමානෝ අනිමිත්තේ අදිමුත්තත්තා පුස්ස පුස්ස වයම් පස්සති අනිමිත්තෝ විහාරෝ. එතකොට අනිමිත්ත විහරණයක් තිබෙනවා. එතකොට මේ අනිමිත්ත බව තුලින් සහ ශුන්්‍යත අපනිහිත භාවයන් තුලින් අනිමිත්ත බව සහ ශුන්්‍යත අපනිහිත භාවයන් තුලින් අපි උපදවා ගනු ලබන යම්කිසි මට්ටමක හිතෙහි ඒකාග්‍රතාවයක් තිබෙනවා නම් නැතිනම් ඒ තුල කෙලෙස් ධර්මයන්ගේ යම් විස්කම්බනයක් තිබෙනවා නම් ඒ විස්කම්බනය චේතෝ විමුක්තියක් නැතිනම් ඒක නිවැරදි විහරණයක් හැටියට දැක්වෙනවා. ඒ වගේම ඒ අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා කියන්නේ නිසා ඒක අනිමිත්තේ චේතෝ විමුක්තියක් හැටියට හඳුන්වන්නේ, ශුන්‍යතේ චේතෝ විමුක්තියක් හැටියට හඳුන්වනවා, අපනිහිතේ චේතෝ විමුක්තියක් හැටියට හඳුන්වනවා. එතකොට මේ විදිහට ඒ චේතෝ විමුක්තියන් හැටියට ඒ දේ හඳුනා ගන්නට පුළුවන් වගේම ප්‍රඥා විමුක්තිය පැත්තෙනුත් මේ අනිමිත්ත භාවය මුල් කරගෙනම ඵල ප්‍රඥාව උපදවන්නට පුළුවන්කම තියෙනවා. අනිමිත්ත භාවයට හිත තැබීම තුළින්ම යාට ඒ අනිමිත්ත භාවය තුළම සිත රඳවා ගැනීම තුළ ඵලයට පත්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ සමුච්ඡේද ප්‍රහාණය සිද්ධ කිරීම තුළ
ඒක පඤ්ඤා විමුක්තිය හැටියට අපි හඳුනා ගන්නු ලබනවා. එතකොට මෙන්න මේ පුද්ගලයාට පුළුවන්කම තියනවා අර තමන් උපදවගත්ත ඵලයට සමවදින්නට. මේ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා තමන් උපදවගත්ත ඵලයට සමවැදීම සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ තමන් උපදවගත්ත ඵලයට සමවැදීම සිද්ධ කරන්නේ කොහොමද? තමන් උපදවාගත්ත ඵලයට සමවැදීම සිද්ධ කරන්නේ කොහොමද? අන්න ඒක තමයි සමාපත්තට්ඨේ ඥානං කියලා කියන්නේ. සමාපත්තට්ඨේ ඥානයයි කියලා කියන්නේ. නිමිත්තං බහෙතෝ සම්පස්සමානෝ අනිමිත්තේ අදිමුත්තත්තා පවත්තං අජ්ජුපෙක්කිත්තා නිරෝධං නිබ්බාණං අනිමිත්තං ආවජ්ජිත්වා සමාපජ්ජති අනිමිත්තා සමාපatti. එතකොට මේ අනිමිත්ත නම් වූ සමාපත්තිය පිළිබඳව හඳුන්වනවා කොහොමද? නිමිත්තං බහෙතෝ සම්පස්සමානෝ සංස්කාර නිමිත්ත බය වශයෙන් දකිමින් අනිමිත්තේ අදිමුත්තත්තා අනිමිත්තේහි සිත අදිමුක්ත බැවින් පවත්තං අජ්ජුපෙක්කිත්වා ප්‍රවෘත්තිය අජ්ජුපේක්ෂණා කොට ප්‍රවෘත්තිය පිළිබඳව ඒ කියන්නේ පවත්නා ස්වභාවය පිළිබඳව අජ්ජුපේක්ෂණා කොට නිරෝධං නිබ්බාණං අනිමිත්තං ආවජ්ජිත්වා නිරෝධං නිබ්බාණං අනිමිත්තං ආවජ්ජිත්වා. එතකොට මෙතනදී නිරෝධං නිබ්බාණං අනිමිත්තං කියලා වචන තුනක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. නිරෝධං නිබ්බාණං අනිමිත්තං. නිරෝධ සංඛ්‍යාත වූ නිර්වාණය අනිමිත්ත භාවයෙන් ආවර්ජනා කළා. එතකොට යම්කිසි විදිහකින් මේ නිරෝධ සංඛ්‍යාත වූ නිර්වාණය අනිමිත්ත භවකින් යුක්තව ආවර්ජනා කරලා ඒ පිළිබඳව සමාපජ්ජනය සිද්ධ කරනවා. අර අනිමිත්ත සමාපත්තියට උපදෝගත් අනිමිත්ත නැමැති ඒ චේතෝ විමුක්තිය තුළින් එයා සමවැදීම සිද්ධ කරනවා. මොකටද? අර උපදෝගත් ඵලයට. උපදෝගත් ඵලයට සමවැදීම සිද්ධ කරනවා. එතකොට මේ ඵලයට සමවැදීම සිද්ධ කිරීම තුළින් ඒ පුද්ගලයාට පුළුවන්කම ලැබෙනවා ඵල සමවතට සමවදිනවා කියන දේ සිද්ධ කරන්නට. ඵල සමාපත්තියට සමවදිනවා කියන දේ සිද්ධ කරන්නට. එතකොට මේ ඵල සමාපත්තියට සමවැදීම ශුන්්‍යත අනිමිත්ත අපනිහිත කියන මේ ත්‍රිවිධ විමුක්තියින් තුලින් පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ විදිහට යම්කිසි ආකාරයකින් මේ නිමිත්ත බය වශයෙන් දකිමින් අනිමිත්ත භාවයේහි අදිමුක්තව ප්‍රවෘත්ති අද්දුපේක්ෂණා කොට එයා නිරෝධයට සමවදිනවා නම් එයට සමවැදීම කියන දේ සමාපත්තට්ඨේ ඥානය හැටියට හඳුන්වනු ලබනවා. සමවැදීම පිණිස පවත්නා නුවණ හැටියට. ඒතකොට දැන් අනිමිත්ත භාවය උපදවා ගන්නට හේතු උනේ ඒ සංකත ධර්මයන්ගේ පවත්නා අනිත්‍ය ආදී ලක්ෂණය ප්‍රතිවේධ කිරීම. එතකොට යම් ධර්මයක අනිත්‍ය ආදී ලක්ෂණය ප්‍රතිවේධ කරනකොට එයින් නිස්මතුවගේ කාරණාවක් තමයි ලෝකයේ තුල නිමිති කරන ධර්මයන් නැති බව. ඒ කියන්නේ නිමිති වශයෙන් ග්‍රහණය කරගන්නට, නිමිති වශයෙන් අල්ලා ගන්නට දෙයක් නැති බව. ඒකට නිමිති වශයෙන් දෙයක් අල්ලා ගන්නට නැති වෙනකොට ඒ අනිමිත්ත භාවය ආවර්ජනා කිරීම තුළ අනිමිත්ත චේතෝ විමුක්තිය උපදවන්නට පුළුවන්කම තියෙනවා. අනිමිත්ත භාවයේ සිත පැවැත්වීම තුළින් එයාට කෙලෙස් ධර්මයන් යටපත් කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා එය හඳුන්වන්නට පුළුවන්. එතකොට මෙන්න මේ අනිමිත්ත චේතෝ විමුක්තිය පාදක කරගෙන අර ප්‍රවෘත්තියෙහි ඇතිවන සංඥාවන්ගේ නිරෝධය අනුව බලමින් වාසය කිරීමෙන් පුළුවන්කම තියෙනවා ඒ සමාපත්තියට සමවදින්නට. සමාපත්තියට සමවදින්නට පුළුවන්කම තියෙනවා. සමාපත්තියට සමවැදීම යනු එහි පවත්නා ස්වභාවයට පත්වීම. ඒක නිර්වචනය කරන්නට ගියොත් නැතිනම් පැහැදිලි කරන්නට ගියොත් ඕලාරික විදිහටම දැන් යම් කිසි විදිහකින් මිනිස්සෙක් ගමනක් යනකොට ඉලක්කයක් ඇතුව යම් තැනකට යන්නට හිතාගෙන මේ පුද්ගලයා ගමනක් යනවා. ඒකට මේ යනකොට මේ මාර්ගයේහි ගමන් කිරීමේදී ගමන් කිරීම දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒකට සිතන අවස්ථාවට ස්ථානයට ප්‍රවිෂ්ඨ වීමේදී ප්‍රවේශය දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඔහු ඒ ස්ථානයට ගොස් එහි වාසය කිරීමක් දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට වාසය කරන මොහොතේදී අර ගමන් මාර්ගය හෝ ප්‍රවේශය හෝ දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එහි පැමිණ
සිටීම පමණයි දකින්නට පුළුවන්කම තිබෙන්නේ. අන්න ඒ වගේ සමාපත්තිය තුළ නැවත නැවත ඒ අනුව සිත් ඉපදවීම සිද්ධ නොකොට ඒ තමන් උපදෝගත් නිරෝධාදී සංඥාවන් තුළ සමාපත්තියක් විදිහට සමවැද වාසය කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අනිමිත්තාදී ඇසුරු කරමින් උපදෝගත් ඵලචිත්තයන් ආවර්ජනා කරමින් ඒ ඵලයට සමවැදීමේ හැකියාවක් තියෙනවා. ඵලයට සමවැදීමේ හැකියාවක් තියෙනවා. එතකොට නිරෝධ සමාපත්තියට සමවැදීමේ හැකියාව සහ ඵල සමවතට සමවැදීමේ හැකියාව කියලා මේ විදිහට මේ සමාපත්තීන්ට සමවැදීම පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ විදිහට සමාපත්තියට සමවැදීම පිළිබඳව ඒ පිළිබඳව දන්නා යම් නුවණක් තියෙනවා නම් ඒ නුවණ හඳුන්වනු ලබනවා සමාපත්තට්ඨේ ඥානං කියලා. එතකොට සාමාන්‍ය මට්ටමින් පවත්වනු ලබන විහරණය සහ සමාපත්තිය පිළිබඳව දන්නා වූ නුවණක් තිබෙනවා නම් ඒ නුවණ පොදුවේගෙන හඳුන්වනු ලබනවා විහාර සමාපත්තට්ඨේ ඥානය කියලා. එතකොට විහාර සමාපත්තට්ඨ ඥානය. මේ දෙකම විහාරය පිළිබඳවත් දන්නවා සමාපත්තිය පිළිබඳවත් දන්නවා. එතකොට විහාරය සහ සමාපත්තිය පිළිබඳව දන්නා වූ නුවණ විහාර සමාපත්තට්ඨේ ඥානය කියලා එකක් හැටියට ගෙන විග්‍රහ කරන්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ විදිහටම රූප නිමිත්තම් භයතෝ සම්පස්සමානෝ අනිමිත්තේ අදිමුත්තත්තා පුස්ස පුස්ස වයම් පස්සති අනිමිත්තෝ විහාරෝ. රූප නිමිත්ත පිළිබඳව දකිමින් අනිමිත්තේ අදිමුත්තත්තා අනිමිත්ත භාවයේහි අදිමුක්ත බැවින් පුස්ස පුස්ස වයම් පස්සති නුවණින් ඒ නැවත නැවත ස්පර්ශ කරමින් වැය අනුව දකිනවා අනිමිත්තෝ විහාරෝ. ඒකට කියනවා අනිමිත්ත වූ විහාරයයි කියලා. රූප පනිදින් භයතෝ සම්පස්සමානෝ රූපේ පිළිබඳව තිබෙනා වූ ප්‍රණිදිය තෘෂ්ණා ඡන්දයෙන් බලාපොරොත්තු වනකම. එතකොට මෙන්න මේ ප්‍රණිදිය භයතෝ සම්පස්සමානෝ භය වශයෙන් දකිමින් අපනිහිතේ අදිමුත්තත්තා පුස්ස පුස්ස වයම් පස්සති අපනිහිත භාවයේහි අදිමුත්ත බැවින් නැවත නැවත නුවණින් ස්පර්ශ කරමින් වැය අනුව දකිනවා අපනිහිතෝ විහාරෝ. ඒකට කියනවා අපනිහිත විහාරය කියලා. ඒ වගේම රූපහාබි නිවේසනම් භයතෝ සම්පස්සමානෝ රූපහාබි නිවේසනය රූපය අනුව මේ සොයා යෑම පිළිබඳව දකිමින් ඒක බය වශයෙන් දකිමින් ඒකේ නා මානසිකාරයේ පවත්වනවා ශුන්්‍යත භාවයට අනුව සිත තබමින් මේ විදිහට පුස්ස පුස්ස වයම් පස්සති නැවත නැවත නුවණින් දකිමින් එහි වැය අනුව දකිනවා. මේකට කියනවා ශුන්්‍යතෝ විහාරෝ කියලා. එතකොට මෙන්න මේ ආකාරයට විහරණය පිළිබඳව හඳුන්වනකොට රූප නිමිත්තෙන් මිදීම අපි ඉස්සෙල්ලා සිහිපත් කරගන්නට යෙදුන සංස්කාර නිමිත්ත කියන දෙයින් නිමිත්තම් බහෙත්තෝ සම්පස්සමානෝ කියන එක. දැන් මෙතනදී නිමිත්ත හඳුන්වා දෙනවා තව පැත්තකින්. ඒ තමයි රූප නිමිත්ත. රූප නිමිත්ත බහය වශයෙන් දකිමින් කියලා. එතකොට රූප නිමිත්ත කියලා කියන්නේ හැම වෙලාවකදීම රූපේ පිළිබඳව ඇති කරගනු ලබන ඒ නිමිත්ත. එතකොට ඒ රූප නිමිත්ත බහය වශයෙන් දකිමින් අනිමිත්ත භාවයට හිත තබමින් ඒ නිමිත්තෙන් මිදෙන්නට උත්සාහවත් වෙනවා. අනිමිත්ත භාවයට හිත තියනවා. දැන් අපිට රූපේ පිළිබඳව නිමිති තමයි අද දවසේදී බහුල වශයෙන්ම තිබෙන්නේ. රූපේ පිළිබඳව තිබෙනා වූ නිමිති තමයි බහුල වශයෙන්ම තියෙන්නේ. එතකොට ඒ නිමිති වලින් අපි සිත නිදහස් කරගන්නට යනකොට ඒ නිමිති වලින් අපි අපේ මනස අයින් කරගන්නට යනකොට අපිට ඒ නිමිති වල තිබෙන අනිත්‍ය ආදී ලක්ෂණ පිළිබඳව මානසිකාරයේ පවත්වන්නට වෙනවා. ඒක තමයි විපස්සනා මානසිකාරය. අනිත්‍ය ආදී වශයෙන් පවත්වන මානසිකාරය රූපාදී ධර්මයන්හි. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒ ධර්මය නැවත නැවත විපස්සනා වශයෙන් දකිනකොට ඒ රූප නිමිති වලින් මිදෙන්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ විදිහටම රූප නිමිත්තාදී දේවල් පිළිබඳව දකිනවා වගේම අපිට පුළුවන්කම තිබෙනවා වේදනා නිමිත්තන් වේදනා නිමිත්ත පිළිබඳව දකින්නට. ඒ වගේම සංඥා නිමිත්තන් සංඥා නිමිත්ත පිළිබඳව දකින්නට. සංඛාර නිමිත්තන් සංස්කාර නිමිත්ත විඥාන නිමිත්තන් විඥාන නිමිත්ත. එතකොට මේ ස්කන්ධ පංචකයේම පෙන්වන නිමිති හැටියට පවතිනවා කියලා. නිමිති හැටියට පවතිනවා කියන මෙතනින් විග්‍රහ කරන්න පින්නතුනේ විඥාණයට ස්ථිතියක් බවට පත්වීම කියන එක. විඥාණයට ස්ථිතියක් බවට පත්වීම විඥාණයට පිහිටා සිටින්නට තවත් එක තැනක් බවට පත් කරනවා. විඥාණයට පිහිටා සිටින්නට ස්ථානයක් බවට
රූපේ පත් වෙනවා, වේදනාව පත් කරනවා, සංඥාව, සංස්කාරයේ විඥානයේ පත් කරනවා. එතකොට මේ විදිහට පවතිනකොට ඒ රූපූපග විඥානට්ඨිති වේදනූපග විඥානට්ඨිති ආදී ලෙස රූපය අනුව ගිය විඥානට්ඨිතියක් බවට පත් වෙනවා. වේදනාව අනුව ගිය විඥානට්ඨිතියක් බවට පත් වෙනවා. සංඥා සංඛාර විඥාන අනුව ගිය විඥානට්ඨිතීන් බවට පත් වෙනවා. එතකොට නිමිත්තානුසාරී විඥානය හැම වෙලාවකදීම රූපාදී ධර්මය, වේදනා සංඥා සංඛාර විඥාන ආදී ධර්මය අනුව පවතිනවා. එතකොට ස්කන්ධයන් අනුව නිමිති පේනකොට එහි අනිමිත්ත බවක් ඇත්තේ නැහැ. එහි නිමිත්ත පවතිනවා. එතකොට එහි නිමිති වශයෙන් රූපාදී ධර්මය ගෝචර වෙනකොට එතන අර අනිමිත්තාදී විමුක්තියින් උපදින්නේ නැහැ. සත්පුද්ගලාදී සංඥා මනසිකාරයන් තමයි පවතින්නේ. එතකොට මේ සත්පුද්ගලාදී සංඥා මනසිකාරයන්ගේ පැවැත්ම ඇති කලෙහි සංසාර ප්‍රවෘත්තිය මිසක විවට්ටයකට යන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි නැවත නැවත විපස්සනා මනසිකාරය පිළිබඳව හැඳින්වීමේදී රූප නිමිත්ත, වේදනා නිමිත්ත, සංඥා නිමිත්ත, සංස්කාර නිමිත්ත, විඥාන නිමිත්ත පිළිබඳව නැවත නැවත මේ විදිහට මනසිකාරයේ පැවැත්වීම බය වශයෙන් දකිමින් මනසිකාරයේ පැවැත්වීම පිළිබඳව කතා කරන්නේ විහාරයේ පිළිබඳව කතා කරනකොට, විහාරට්ඨේ ඥානය පිළිබඳව කතා කරනකොට. එතකොට අද අපිට අයිති තැන තමයි විහාරට්ඨේ ඥානය. ඒ කියන්නේ අපි විහරණය කළ යුතු තැන පිළිබඳව තිබෙන නුවණ. එතකොට එතන විහරණය කරනකොට ඒ කියන්නේ විපස්සනා මනසිකාරය අපි නැවත නැවත පැවැත්විය යුතුයි කියන එක. විපස්සනා මනසිකාරය නැවත නැවත පැවැත්විය යුතුයි කියන එක. එතකොට මේ විදිහට විපස්සනා මනසිකාරය මේ ස්කන්ධයන් පිළිබඳව අපට පවත්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම චක්කු නිමිත්තං, සෝත නිමිත්තං, ගහන නිමිත්තං, જીවහා නිමිත්තං, කාය නිමිත්තං, මේ විදිහට මනෝ නිමිත්ත ආදී නිමිති පිළිබඳව අපිට ආය දකින්නට පුළුවන්කම තියෙනවා. ආයතන පැත්තෙන් ගිහිල්ලා අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. චක්ෂු නිමිත්ත බය වශයෙන් දකිනවා. විඥානය ඇසුරු කරගෙන පවතිනවා කියන ස්වභාවය. කන ඇසුරු කරගෙන පවතිනවා කියන බව. නාසය, දිව, කය ඇසුරු කරගෙන, මනස ඇසුරු කරගෙන විඥානයේ පවතිනවා කියන බව බය වශයෙන් දකිනවා. විඥානයේ ඇසුරු කරගෙන පවතිනකොට ඒක කෙලවර කරනු ලබන්නේ සම්පූර්ණයෙන්ම සංසාර ප්‍රවෘත්තියට ඇද දමලා, සංසාර වට පැවැත්මට ගෙනවිත් දමලා තමයි ඒක නතර කරන්නේ. අන්න ඒ නිසා අද විහාරය පිළිබඳව අපිට නුවණ තියෙන්නට ඕනේ. මම වාසය කරන විහරණය මොකක්ද කියන එක පිළිබඳව. ඒක අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයේ අනුව මනසිකාරයේ පැවැත්වීම තුළින්, විපස්සනා මනසිකාරයේ පැවැත්වීම තුළින් සිද්ධ විය යුතු දේ. එතකොට ඒ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම මගින් මේ මනසිකාරයේ පවත්වනකොට තමයි අපිට පුළුවන්කම තිබෙන්නේ අනිමිත්ත, අපනිහිත, ශුන්්‍යත කියන ඒ විමුක්තියෙන් ලබන්නට, නැතිනම් ඒ දේවල් වලට අපේ සිත පත් කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ දේවල් පාදක කරගෙන තමයි ඵල ප්‍රඥාවට කෙනෙක්පත් වෙන්නේ. ඒ ඵලයටපත් වුණාට පස්සේ තමයි ඵල සමවතකට සමවදින්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ ඵල සමාපත්තීන්ට සමවැදීම ශුන්්‍යත, අනිමිත්ත, අපනිහිත ආදී මේ තිබෙන දේවල් පාදක කරගෙන එයා ඵලයට සමවැදීම කියන දේ හඳුන්වනවා සමාපත්තට්ඨේ ඥානය හැටියට. ඒ වගේම විහරණය සහ සමාපත්තිය පිළිබඳව පවත්නා නුවණ විහාර සමාපත්තට්ඨේ ඥානය හැටියට හඳුන්වනු ලබනවා. ඊට පස්සේ මේ විදිහටම ජරා මරණ නිමිත්ත දක්වාම පටිච්චසමුප්පාද ආදී අංගයන් තුලින් ජරා මරණ නිමිත්ත දක්වාම මේක දක්වනවා. මේ සෑම තැනකම පුස්ස වයම් පස්සති ස්පර්ශ කරමින් මෙහි පවත් නුවණින් නැවත නැවත නුවණින් මෙනෙහි කරමින් මෙහි වැය අනුව දකිමින් වාසය කරනවා කියන තැනට මේ තමයි විහාර සමාපත්තට්ඨේ ඥානය කියලා. විහාරේ ඥානය කියලා. ඊට පස්සේ තුලින් උපදවන අනිමිත්ත, අපනිහිත, ශුන්්‍යත කියන චේතෝ විමුක්තියින් අනුව ඵල ප්‍රඥාව උපදවනකොට, නැතිනම් ඵල සමවත උපදවනකොට එතන සමාපත්තියේ ඥානයක් උපදිනවා. එතකොට අර විහරණේ ඥානය සහ සමාපත්තියේ ඥාන විහාර සමාපත්තට්ඨේ ඥානය කියලා හඳුන්වනු ලබනවා. එතකොට මේ තමයි ඥාන ත්‍රිත්වය, නැතිනම් ඥානත්වය
කියන කාරණාවන් පසුගිය දේශනාව තුළිනුත් අපි පැහැදිලි කරගන්නට යෙදුන මේ ඥානත්වය පිළිබඳව. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයන් මුල් කරගත්ත විහරණය විහාරට්ඨේ ඥානයේ හැටියටත් උපදෝගත් ඵල සමාපත්තීන් පිළිබඳව පවත්නා නුවණ සමාපත්තට්ඨේ ඥානයේ විදිහටත් විහරණය තුළින් සමාපත්තියට සමවැදීම කියන එක විහාර සමාපත්තට්ඨේ ඥානය කියලත් හඳුනා ගන්නට යෙදුණා. එතකොට යම්කිසි ආර්ය පුද්ගලයෙකු විසින් එයා ධානයන් උපදවලා ඒ උපදවාගත් ධානයන් ආදී උනත් පරිකර්මාදිය සිද්ධ කරලා අනිත්‍ය ආදී වශයෙන් දැකලා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කර ගැනීම තුළින් ශුන්‍යත නිමිත්ත අපනිහිත චේතෝ විමුක්තියෙන් ලබලා ඒ චේතෝ විමුක්තියෙන් පාදක කරගෙන ඵල ප්‍රඥාවට සමවැදීම සිද්ධ කරනවා නම් ආවර්ජනා කිරීම තුළින් අන්න ඒ අවස්ථාවන් තමයි හඳුන්වනු ලබන්නේ විහාරට්ඨේ ඥානය, සමාපත්තට්ඨේ ඥානය, විහාර සමාපත්තට්ඨේ ඥානයයි කියලා. එතකොට මෙතන ඥාන තුනක් පිළිබඳව අපි කතා කළේ විහාරය සමාපත්තිය, විහාර සමාපත්තියයි කියන නුවණවල් තුන පිළිබඳව. ඊට පස්සේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා තෙසත්තේ ඥානයන්හි 32 වන ඥානය හැටියට. 32 වන ඥානය හැටියට ආනන්තරික සමාධි ඥානය. ආනන්තරික සමාධි ඥානය. අපි දැන් ආනන්තරික අකුසල ධර්ම දන්නවා. ආනන්තරික අකුසලයන් දන්නවා. ආනන්තරික අකුසලයන් කියලා කියන්නේ අනතුරුවම විපාකයේ දීම පිණිස පැමිණෙන. අනතුරුවම ඒ අකුසලයන්ගේ විපාකය පැමිණෙනවා. අනතුරුවම මරණයත් සමග ඊට අනතුරුවම ඒ දෙයට අනිවාර්යෙන් මුහුණ දෙන්නට සිද්ධ වෙනවා ඒකාන්ත ලෙස. ඒ කියන්නේ ඒකට කියන අපි නියතියක් කියලා. නියතියක්. මොකක්ද මේ නියතිය? යම් අකුසලයක් තියෙන ඒ අකුසලයේ කළාට පස්සේ අනිවාර්යයෙන්ම ඒකාන්ත ලෙස අපාය. ඒක වළක්වන්නට පුළුවන් කෙනෙක් මේ මුළු තුන් ලෝකෙම වෙ නැත්තේ නැහැ. මව මැරීම, පියා මැරීම ආදී ඝාතනයක් සිදු කිරීම තුළ නැතිනම් පංචානන්තරී අකුසලයන්ගෙන් එකක් සිදු කිරීම තුළ ඒක නියතියක් අනිවාර්යයෙන් මේ පුද්ගලයා අපායට යනවා කියන එක. එතකොට අන්න ඒ නියතිය නිසා අපි හඳුන්වනු ලබනවා ඒක ආනන්තරීය අකුසලයන් කියලා. ආනන්තරීය අකුසලයන් අනුතුරුවම විපාකයේ පිණිස පැමිණෙන අකුසල ධර්මයන් හැටියට එය හඳුන්වනු ලබනවා. එතකොට දැන් මෙතනදී විශේෂයක් ආනන්තරික සමාධිය. ගොඩක් වෙලාවට අපි ආනන්තරික අකුසල ධර්මයන් අහලා තිබුණාට ආනන්තරික සමාධිය පිළිබඳව අහලා නැහැ. ආනන්තරික සමාධිය පිළිබඳවයි මේ ඥානය තුළ විග්‍රහ වෙන්නේ. ආනන්තරික සමාධි ඥාන. ආනන්තරික සමාධි ඥානෙ. මේ ඥානෙ විග්‍රහ කොට දක්වන්නේ කොහොමද? කතං අවික්ඛේප පාරිසුද්ධත්තා ආසව සමුච්ඡේදේ පඤ්ඤා ආනන්තරික සමාධි ඥාන. කතං අවික්ඛේප පාරිසුද්ධත්තා. එතකොට මේ අවික්ඛේප පරිසුද්ධත්තා කියලා කියන්නේ අවික්ෂේප භවෙන් පරිසුද්ධ බැවින්. ඒ කියන්නේ අවික්ෂේප භාවයෙන් පාරිශුද්ධත්වයටපත් වෙලා. කොහොමද? අවික්ෂේප භාවයෙන් සිත විසිරෙන්නේ නැතුව සිත එකඟ කිරීම තුළින් සිත පිරිසිදු බවටපත් වෙලා. ආසව සමුච්ඡේදේ පඤ්ඤා ආශ්‍රවයන් සහ මුලින්ම දුරු කරන්නා වූ යම් ප්‍රඥාවක් තිබෙනවා නම් ආනන්තරික සමාධිස්මින් ඥානං ආනන්තරික සමාධියේහි වූ ඥානය. එතකොට මේ ඥානයේ විග්‍රහය මොකද්ද? අවික්ඛේප පරිසුද්ධත්තා අවික්ෂේප භාවයෙන් පිරිසිදු භාවයටපත් වූ බැවින්. කොටිම කියනවා නම් හිත සමාධිමත් වෙලා සිත අකුසලයන්ගෙන් පිරිසුදුයි දැන්. සමාධිය නිසා හිතේ අකුසලයන්ගෙන් හිත පිරිසුදුයි. ආසව සමුච්ඡේදේ ප්‍රඥා දැන් ආශ්‍රව ධර්මයන් සමුච්ඡේද වශයෙන් දුරු කරන්නට තියෙනවා. ආශ්‍රව ධර්මයන් ආය නූපදින තත්වයට පත් කරන්නට සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්නට තියෙනවා. අන්න ඒ පිළිබඳව තබන්නා වූ ප්‍රඥාව ආනන්තරික සමාධිස්මි ඥානං ආනන්තරික වූ සමාධියේහි ඥානයයි කියලා කියනවා. ආනන්තරික වූ සමාධියේහි වූ ඥානය. එතකොට මේ ඥානය පිළිබඳව විග්‍රහ වන ආකාරය පිළිබඳව අපිට විමසා බලන්නට පුළුවන්කම තියෙනවා.
නෙක්ඛම්ම වශයෙන් චිත්තස්ස ඒකග්ගතා අවික්ඛේපෝ සමාධි. කෙනෙකුගේ හිත නෙක්ඛම්ම වශයෙන් චිත්තස්ස ඒකග්ගතා නෙක්ඛම්ම වශයෙන් සිතෙහි පවත්නා ඒකාග්‍රතාවයක් තිබෙනවා. නෙක්ඛම්ම වශයෙන් චිත්තස්ස ඒකග්ගතා අවික්ඛේපෝ සමාධි. එතකොට ඒ නෛෂ්ක්‍රම්‍ය වශයෙන් සිතේ පවත්නා ඒකාග්‍රතාවයක් තියෙනවා නම් අනේ ඒකාග්‍රතාවයේ පිළිබඳව හඳුන්වනු ලබනවා සමාධිය කියලා. එතකොට සමාධිය පිළිබඳව අපිට දකින්නට ලැබෙන ප්‍රධාන නිර්වචනයක්. ඒ නිර්වචනය තමයි නෙක්ඛම්ම වශයෙන් චිත්තස්ස ඒකග්ගතා. නෛෂ්ක්‍රම්‍ය විදිහට, නික්මීම විදිහට, දැන් කාමයන්ගෙන් මිදීම විදිහට, කාමයන්ගෙන් ඉක්මීම විදිහට චිත්තස්ස ඒකග්ගතා මනස පවත්වන කෙනෙකුගේ සිතේ යම් ඒකාග්‍රගත බවක් තිබෙනවා නම්, එක අරමුණක සිත පිහිටුවාගෙන ඉන්නට පුළුවන් කමක් තිබෙනවා නම් අර කාමයන්ගෙන් මිදීම විදිහට, කාමාදී අකුසලයන්ගෙන් මිදීම විදිහට ඒකාග්‍රගතව සිත පවත්වාගෙන යන්නට පුළුවන්කම තිබෙනවා නම් එක අරමුණක, ඒකට කියනවා සමාධිය කියලා. එතකොට ඒ සමාධියෙන් අවික්ඛේප පාරිශුද්ධත්වයටපත් වෙනවා හිත. හිතෙහි පිරිසුදු බවටපත් වෙනවා. දැන් අපිට වචන ටිකක් දකින්නට පුළුවන් යම් කිසි කෙනෙක් සමාධිය වඩනකොට ඒ සිතෙහි ඒකාග්‍රතාවය ඇති වෙනවා. ඒකාග්‍රතාවය ඇති වෙනවා කියලා කියන්නේ මොකද්ද? සිත මුදු බුහුතේ, තිතේ, කම්මඤ්ඤේ, ආනෙජ්ජප්පත්තේ ආදී වචන වලින් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. පරිසුද්ධේ, පරියෝදාතේ, මුදු බුහුතේ, තිතේ, කම්මඤ්ඤේ, ආනෙජ්ජප්පත්තේ වගේ වචන. එතකොට මේ තමයි ඒ බඳු මනසක තියෙන ස්වභාවය. චිත්තස්ස ඒකාග්‍රතාවයට පත් කරගත්ත මනසක තියෙන ස්වභාවය. එතකොට ඒ මනසේ ස්වභාවය තමයි ඒ මනස මෘදුයි, ඒ වගේම මේ මනස කර්මන්නේයි, ඒ වගේම ඒ මනස නොයේ කර්මණු වල විසිරෙච්ච දෙයක් නෙමෙයි. ඒ මනස ඕනම දෙයකට දැන් යොමු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ මනස ඕනෑම තැනකට දැන් යොමු කරන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ තමයි සිතෙහි පවත්නා සමාධියේ තිබෙන බලවත් බව. සමාධියේ තිබෙන ස්වභාවය. එතකොට නෙක්ඛම්ම වශයෙන් චිත්තස්ස ඒකග්ගතා අවික්ඛේපෝ සමාධි. අර කාමයන්ගෙන් නික්මීම විදිහට එයා සිතෙහි යම් ඒකාග්‍රතාවයක් උපදවගෙන ඉන්නවා නම්, ඒකාග්‍රතාවයක් පවත්වනවා නම් ඒකට කියනවා සමාධිය කියලා. තස්ස සමාධිස්ස වශයෙන් uppajjati ඥානං. ඒ කෙනාට අර සමාධිය අනුව තමන්ගේ සිත පවත්වනකොට එතන උපදිනවා ඥානං. තේන ඥානේන ආසවා කීයන්ති. ඒ ඥානය නිසා ආශ්‍රව ධර්මයන් දුරු කිරීමට ලක් කරනවා. තස්ස සමාධිස්ස වශයෙන් uppajjati ඥානං. ඒ සමාධිය පවත්වන දේ අනුව තමන්ගේ සිහිය පවත්වනකොට, නුවණ පවත්වනකොට එතන උපදිනවා ඥානයක්. එතකොට දැන් නෛෂ්ක්‍රම්‍ය පිණිස, කාමයන්ගෙන් නික්වීම පිණිස තමයි හිත වඩන්නේ. හිත වඩනකොට උපදිනවා සමාධියක්. එතකොට ඒ සමාධිය අනුව තමාගේ සිත පැවැත්වීමෙන්, ඒ සමාධිය අනුව විදර්ශනා මානසිකාරයේ මෙහෙවීමෙන් ඒ කෙනාට උපදිනවා uppajjati ඥානං. එයාට උපදිනවා ඥානයක්. තේන ඥානේන ආසවා කීයන්ති කියලා කියනවා. එතකොට ඒ ඥාණයෙන් ආශ්‍රව ධර්මයන් දුරු කිරීමට ලක් කරනවා. ආශ්‍රව ධර්මය ක්ෂය කිරීමට ලක් කරනවා. ඒ කියන්නේ සරල වශයෙන්ම අපි කිව්වොත් එහෙම යම් කිසි කෙනෙක් දැන් මේ තියෙන ඕලාරික මට්ටමින් තමන්ගේ සිත නිදහස් කර ගැනීම පිණිස එයා යන රූප නිමිත්තක් අරගෙන රූප නිමිත්ත පිළිබඳව විපස්සනා කරනවා. ඒක කසින නිමිත්තක් වෙන්නට පුළුවන්, ඔබ කරන මෛත්‍රී භාවනාවක් වන්නට පුළුවන්. මේ ආදී නිමිත්තක් අරගෙන ඒ භාවනාවක් විදිහට ඔබ ඒක දියුණු කරනවා, ඒක වඩනවා. එතකොට අර කාමසහගත සංඥා මනසිකාරයන්ගේ නික්මීම විදිහට ඔබට ප්‍රථම ධානය උපදවන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ ප්‍රථම ධානය උපදවනවා කියන තැන ඔබේ යම්කිසි සිතෙහි ඒකාග්‍රගත බවක් තිබුණා නම් ඒ ඒකාග්‍රගත ස්වභාවය තමයි සමාධිය කියලා කියන්නේ. ඒකාග්‍රගත ස්වභාවය තමයි සමාධිය කියලා කියන්නේ. එතකොට මේ සමාධිය පවත්නා තැනක දැන් ඔබ ඊට පස්සේ ඒක විපස්සනා වශයෙන් දකින්නට පටන් ගන්නවා. ඒකේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ඒ උපදවගත් ඒකාග්‍රතාව සහිත මනස, ධ්‍යාන චිත්තය පිළිබඳව ඔබ නැවත නැවත විපස්සනාව වඩන්නට පුරුදු වෙනවා. එතකොට අන්නේ සමාධිය වශයෙන් ඔබ මොකද කළේ?
uppajjati ඥානං ඔබ නුවණක් උපදව ගත්තා. තේන ඥානේන ආසවා කීයන්ති ඒ ඥානේ නිසා තමයි ආශ්‍රව ධර්මයන් ක්ෂය භාවයට පමුණවන්නට යෙදුනේ. ආශ්‍රව ධර්මයන්ගේ ක්ෂය භාවයට පැමිණුවේ මොකක් නිසාද? අර ඒ උපදවගත් ධානයේ වශයෙන් පවත්වපු ඒ නුවණ නිසා. ඒ නිසා නුවණින් තමයි ආශ්‍රව ධර්මයන්ගේ දුරු කිරීම සිද්ධ කළේ. නුවණින් ආශ්‍රව ධර්මයන්ගේ දුරු කිරීම සිද්ධ කළා. නුවණ උපදවන්නට චිත්ත ඒකාග්‍රතාවයේ පාදක වුණා. නුවණ උපදවනවා කියන දේ කරන්නට චිත්ත ඒකාග්‍රතාවයේ පාදක වුණා. එතකොට චිත්ත ඒකාග්‍රතාවයෙන් යුක්ත වූ තැනක ඒ සිත කර්මන්නේයි. ඒ කර්මන්නේ සිත අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒ ත්‍රිලක්ෂණ ධර්මයේ ප්‍රතිවේධ කරන්නට නැවත නැවත ඒ පැත්තටම තමාගේ සිත මෙහෙවීම සිද්ධ කළා. ඒ තුලින් තමයි ආශ්‍රව ධර්මයන් දුරු කරන්නට යෙදුනේ. එනිසා තමයි තේන ඥානේන ආසවා කීයන්ති කියලා කිව්වේ. ඒ නුවණින් ආශ්‍රව ධර්මයන් ක්ෂය භාවයට පමුණවනවා. ඉති පඨමං සමතෝ පච්ඡා ඥානං. ඉති පඨමං සමතෝ පච්ඡා ඥානං. මේ විදිහට පළවෙනියටම තියනවා මොකද්ද? සමතය පච්ඡා ඥානං, පස්සේ උපදිනවා ඥානෙ. එතකොට පළවෙනියටම ඉපදුනා සමතය පච්ඡා ඥානං, පස්සේ ඉපදුනා මොකද්ද? ඥානය නැතිනම් ප්‍රඥාව. තේන ඥානේන ආසවානං khයෝ හෝති. ඒ නුවණ නිසා තමයි ආශ්‍රව ධර්මයන් ක්ෂය භාවයට පමුණවන්නේ. ඒ නුවණ නිසා තමයි ආශ්‍රව ධර්මයන් ක්ෂය භාවයට පමුණවන්නේ. තේන උච්චති අවික්ඛේප පාරිසුද්ධත්තා ආසව සමුච්ඡේදේ පඤ්ඤා ආනන්තරිකස්මින් සමාධිස්මින් ඥාන. එතකොට ආනන්තරික සමාධිස්මින් ඥානං කියලා කියන්නට හේතුව හැටියට විග්‍රහ කරන්නේ මොකද්ද? තේන උච්චති. මොකක් නිසාද කියන්නේ? අර පළමුවන්ට සමාධිය, ඒ වගේම ඊළඟට ඥානය, ඥාණයෙන් තමයි ආශ්‍රව ධර්මයන් ක්ෂය කිරීමට ලක් කරන්නේ. ප්‍රඥාව නිසායි ආශ්‍රව ධර්මයන් සම්පූර්ණම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණයකට නතු කරලා තියෙන්නේ. අන්න ඒ නිසා කියනවා අවික්කේප පාරිසුද්ධත්තා, අවික්ෂේප පාරිසුද්ධ භාවයෙන් ආසව සමුච්ඡේදේ ප්‍රඥා, ආශ්‍රව ධර්මයන් සමුච්ඡේද වශයෙන් දුරු කරන්නට හේතු වූ යම්කිසි ප්‍රඥාවක් තියෙනවා නම් අන්න ඒ ප්‍රඥාව තමයි ආනන්තරිකස්මින් සමාධිස්මින් ඥානං කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ආනන්තරිකස්මින් සමාධිස්මින් ඥානං කියලා කියන්නේ මාර්ගය යම්කිසි විදිහකින් වඩලා ඒ මාර්ගයට අනුතරවම උපදවන යම්කිසි ඵල ප්‍රඥාවක් තියෙනවා නම් ඒ ධර්මයේ පිළිබඳව මෙතනදී හඳුන්වනු ලබන්නේ. එතකොට ආසවාති, ආශ්‍රව කියලා කියන්නේ මොකද්ද මෙතනදී? දැන් ආශ්‍රව සමුච්ඡේද ප්‍රඥාව කියලානේ කියන්නේ. ආශ්‍රව ධර්මයන් සමුච්ඡේද වශයෙන් දුරු කිරීම. එතකොට ආසවාති කතමේ තේ ආසවා. මොනවද එතනදී ආශ්‍රව කියලා කියන්නේ? කාමාසවෝ, භවාසවෝ, දිඨාසවෝ, අවිජ්ජාසවෝති. එතකොට කාමාශ්‍රව, භවාශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා මේ ආශ්‍රව ධර්මයන් පිළිබඳව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. කාමාසව, භවාසව, දිඨාසව, අවිජ්ජාසව. ආසව කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව ඔබ දන්නවා. ආශ්‍රව කියලා කියන්නේ අපි ඇති කරගත්ත යම්කිසි පුරුදු තියෙනවනම්, අපි පුරුදු බොහෝ කල සිට පවතින පුරුදු නැතිනම් බොහෝ කල සිට පවතිනා වූ කෙලෙස් පුරුදු විදිහට අපිට ඉපදෙන්නේ දේවල්නේ. එතකොට අපි එකතු කරගත්ත ආශ්‍රව තියෙනවා, කාමාශ්‍රව තියෙනවා. එතකොට රූපයේ පිළිබඳ, වේදනා සංඥා සංස්කාර පිළිබඳ, ස්කන්ධ පංචකය පිළිබඳව අපි අභිනන්දනය කරන ස්වභාවයක් තියෙනවා. අපි සතුටටපත් වෙනවා, ඒ දේ අභිනන්දනය කරනවා, එහි කැමැත්ත උපදව ගන්නවා, ඒ බඳු ස්වභාවයක් තිබෙනවා. එතකොට ඒ ස්වභාවයම අපේ ජීවිතයේ සාමාන්‍යයෙන් පවත්නා ස්වභාවයම ආශ්‍රව ධර්මයන්හි නියෝජනයක්. සාමාන්‍යයෙන් පවත්නා ස්වභාවය කියලා කිව්වේ පින්නතුනේ. දැන් අපිට තියෙනවානේ සැප සහගත දේවල් ලෝකේ තියෙනවා කියලා. ඇලෙන්නට අවශ්‍ය දේවල්, ඇලිය යුතු දේවල්, ලෝකේ පවතින දේවල් කියලා අපිට අදහසක් තියෙනවානේ. මේ තමයි කාම ආශ්‍රවයේහි තියෙන නියෝජනය. මේ තමයි කාම ආශ්‍රවය කියලා කියන්නේ. එතකොට ඒ කාමාදී දේවල් අපිට ලෝකයේ තුල හමුවන බවම ගොඩනගලා තියෙන කාම ආශ්‍රවය නිසා. ඒක ඒ වගේම භවයත් ආශ්‍රවයක්. භවආශ්‍රව කියලා කියනවා. භවය කියන එක ආශ්‍රව ධර්මයක්. එතකොට භවය ආශ්‍රවයයි කියලා කියනකොට භව ආශ්‍රවය කියලා කියන්නේ අපිට අද පුරුද්දක් විදිහට මේ ස්කන්ධ පංචකය
පැවැත්මක් විදිහට අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. රූපාදී ධර්මයන්ගේ බාහිර පැවැත්ම පිළිබඳව, වේදනාදී ධර්මයන්ගේ බාහිර පැවැත්ම පිළිබඳව අපිට මේ ලෝකය පවතිනා වූ දෙයක් හැටියට, ලෝකය සත්‍ය වශයෙන්ම තියෙන දෙයක් හැටියට අපි හිතන කමක් තියෙනවා. එතකොට මෙන්න මේ පැවැත්ම පිළිබඳව අපි පවත්වන මනස, බාහිර ලෝකෙහි පැවැත්ම අනුව අපි පවත්වන මානසිකාරය හැම වෙලාවකදීම ඒ භව ආශ්‍රවයයි කියලා කියනවා. භව ආශ්‍රවය කියලා කියනවා. එතකොට පවතිනා වූ දේ කියලා කියනකොට ලෝකයේ තුල අපි ගත්ත මේ තියනවායයි කියලා ගන්න මට්ටම. එතකොට ඒක රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මයන්ගේ අනුව වන්නට පුළුවන්කම තියෙනවා. ආශ්‍රවයක් විදිහට භවය කියන දේ යෙදෙන විදිහ. දැන් භවය කියන එකට එක එක නිර්වචන අපට දකින්නට පුළුවන්කම තියෙනවා. භවය කියනකොට එක අවස්ථාවක බාහිර ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳව අපිට දකින්න පුළුවන්කම තියෙනවා. භවය කියලා කියනකොට අපිට තව පැත්තකින් කාම භව, රූප භව, අරූප භව කියලා භවයේ බෙදෙන ආකාරයෙන් දකින්නට පුළුවන්. කර්ම භව, උත්පත්ති භව කියලා බෙදෙන ආකාරයෙන් දකින්නට පුළුවන්කම තියෙනවා. ඒකට මොකද්ද භව ආශ්‍රවය කියලා කියන්නේ? ඒක පුරුද්දක් විදිහට. එහෙම නැතිනම් අපි එකතු කරගත්ත දෙයක් විදිහට මේ භවය කියන දේ පැවැත්මක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට කාම ලෝකයේ ඉන්න කෙනෙක් අර කාම ආශ්‍රවය ඇති කරගත්තා වගේම රූප වේදනා සංඥා සංඛාර විඥාන ආදී ධර්මයන්හි පැවැත්ම පිළිබඳව එහි Nirodhe නොදන්නාකම නිසා එයට විඥාණය පතිත කරලා විඥාන ස්ථිතියක් බවට පත් කරගන්නට පුළුවන් බව අපි ළඟ තියෙනවා නම් අන්න ඒබඳු ස්වභාවයට ඒබඳු හිත පුරුදු කරපු කමට කියනවා භවය ආශ්‍රවයක් හැටියට භාවිත වීම කියලා. ඊට පස්සේ දිඨාශ්‍රවය කියලා කියන දෘෂ්ටිය සාස්වත උච්ඡේද වශයෙන් අපි පවත්වන දෘෂ්ටියට අපි කියනවා දිඨාශ්‍රව කියලා. ඒ වගේම චතුරාර්ය සත්‍ය නොදන්නාකම අපි නිසා තමයි අපි සංකතාදී ධර්මයන් පිළිබඳව එබඳු දෘෂ්ටීන් උපදවගන්නේ සහ කාමාසෝ භවාසෝ පව උපදවගන්නේ නිසා ප්‍රධාන වන අවිද්‍යාවත් ආශ්‍රව ධර්මයක් හැටියට පෙන්වනු ලබනවා. ආශ්‍රව වලින් සිද්ධ කරන්නේ වෙනමම කෘත්‍යයක්. ඒ තමයි අපිට අපේ ලෝකය කාම වශයෙන්, භව වශයෙන්, දිට්ඨි වශයෙන් නිර්මාණය කළ දීම. ඒකට පදනම අවිද්‍යාව. යථාර්ථය පිළිබඳව නොදන්නා කම. එතකොට කත්තේතේ ආසවා කිහියන්ති. එතකොට කොහොමද ඒ තන ආශ්‍රව ධර්මයන් ක්ෂය භාවයටපත් වෙන්නේ? සෝතාපට්ටි මග්ගේන අනවශේෂෝ දිඨාසෝ කීයති. සෝතාපට්ටි මාර්ගයෙන් අනවශේෂෝ අවශේෂයක්වත් නැතුව, ඒ කියන්නේ පොඩ්ඩක්වත් ඉතුරුවක් නැතුව දිඨාසවෝ කීයති, දිඨාශ්‍රවේ දුර වෙනවා. සෝතාපට්ටි මාර්ගයෙන් මොකද වෙන්නේ? පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැතුව දිඨාශ්‍රවේ දුර වෙනවා. එතකොට දිඨාශ්‍රවය කියලා කියන්නේ බොහොම ආශ්‍රවයන්ගේ ඕලාරිකම මට්ටමක්. දිඨාශ්‍රවය කියලා කියන්නේ ඒ කියන්නේ රූපාදී ධර්මයන්ගේ පවත්තන ආත්මාදී සංඥා සංකල්පයන් සාස්වත සහ උච්ඡේද වශයෙන් ගත්තා වූ දෘෂ්ටිගතිකත්වයන් දිට්ඨිය ආශ්‍රවයක් හැටියට පුරුදු කරගත්ත බව සම්පූර්ණයෙන්ම සෝතාපට්ටි මාර්ගයෙන් දුරු කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒක දුරු වෙන්නේ සම්පූර්ණම සෝතාපට්ටි මාර්ගයෙන්. සෝතාපට්ටි මාර්ගයෙන් ඒක දුරු වෙනවා කියලා කියන්නේ අය අවශේෂයක්වත් නැහැ. දැන් විපල්ලාසයන් පිළිබඳව බලනකොටත් අපිට විශේෂයෙන්ම දකින්නට පුළුවන්කම තියෙනවා. මේ පවතින දිට්ඨි සහගත ස්වභාවය පිළිබඳව. ඒකට එතනදී දැන් අනිත්‍ය දේ නිට්ටයයි කියලා අපි ගත්තාම ඒ නිට්ටයයි කියලා ගන්න එක සංඥා චිත්ත දිට්ඨි වශයෙන් පවතිනවා. අසුබ දේ සුබයි කියලා ගත්තාම සංඥා චිත්ත දිට්ඨි වශයෙන් ඒ විපල්ලාසය පවතිනවා. දුක් දේ සැපයි කියලා ගත්තාම සංඥා චිත්ත දිට්ඨි වශයෙන් එතන විපල්ලාසය පවතිනවා. අනාත්ම දේ ආත්මයි කියලා ගත්තාම සංඥා චිත්ත දිට්ඨි වශයෙන් පවතිනවා. එතකොට මේ දිට්ඨි වශයෙන් පවත්නා විපල්ලාසයක් මෙතන තියෙනවා. එතකොට අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගැනීමම එයාට සාස්වතාදී මේ දෘෂ්ටීන් උපදවන්නක් බවට පත් වෙනවා. ඒ නිසා එහි සංඥා චිත්ත දිට්ඨි ආදී මේ සියල්ලම දිට්ඨියෙහි සංග්‍රහ කරන්නට පුළුවන්කම තිබෙන දේවල්. අනාත්ම දේ ආත්මයි කියලා ගන්නා බව එක දෘෂ්ටියක්. ඒ නිසා එක සම්පූර්ණම සංඥා චිත්ත දිට්ඨි ඔක්කොම තුනම දිට්ඨි වශයෙන් ඇති වෙනවා. හැබැයි අසුබ දේ සුබයි කියලා ගන්න එකත් දුක් දේ සැපයි කියලා හිතන එකත් සංඥා චිත්ත දිට්ඨි වශයෙන් පවතිනවා. ඒකට මේ පවතින තැනක දිට්ඨිය කියන මේ කොටස, ඒ කියන්නේ බොහොම රළු මට්ටමින් ඒව වෙත läගගෙන පවත්නා, ඒකට කියන අබිනිවේෂ පරාමාසෝ දිට්ඨි කියලා.
අබිනිවේෂ පරාමාසයේ දැඩිව ඒ දේවල් අල්ලගෙන ඒ දේවල් මත රැඳිලා ග්‍රහණය කරගෙන ඉන්නකම දිට්ඨිය අන්නේ දිට්ඨිය සෝතාපට්ටියටපත් වෙනකොට සෝතාපට්ටි ඵලයටපත් වෙනකොට ඔහු කෙරෙන් දුර වෙනවා. ඒ නිසා තමයි අනවශේෂා දිට්ඨහසෝ කීයති කියලා කිව්වේ අවශේෂයක් නැතිව නිර්වශේෂයෙන්ම දුර වෙනවා දිට්ඨාසව. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි අපාය ගමනීයෝ කාමාසෝ කීයති. අපාය ගමනීයෝ කාමාශ්‍රවේ දුර වෙනවා. දැන් දිට්ඨාශ්‍රවේ සම්පූර්ණම දුර වෙනවා. කාමාශ්‍රවයෙන් කාමයේ පිළිබඳව තියෙන කැමැත්තෙන් යාගේ දුර වෙන්නේ මොකද්ද? අපාය ගමනීයෝ. අපාය ගමනීය වූ කාමයේ දුර වෙනවා. ඒ කියන්නේ දැන් යම්කිසි අකුසලයක් නිසා කාමයේ වර්ධව හැසිරීම කියන්නකො සරලව අපි ගත්තොත් තේරුම් ගන්නට. එතකොට අන්න ඒ බඳු දේ නිසා සත්වය අපායටපත් වෙනවා, දුගතියට යනවා. අන්න ඒ අපාය ගමනීය වූ මට්ටමේ කෙලෙසයක් යාට දෙන්නේ නැහැ. හැබැයි දැන් ගිහි ගෙදරක වාසය කරනකොට ඒ තියෙන සම්බන්ධතාවයන් ඔහු පවත්වාගෙන යනවා. ඒ තියෙන සම්බන්ධතාවයන් පවත්වාගෙන යනවා. හැබැයි ඒක ප්‍රමාණය ඉක්මවා අර මට්ටමින් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපාය ගමනීය කාමාසෝ කීයති කියලා කිව්වේ. කාමාශ්‍රවේ අපාය ගමනීය ලක්ෂණයන්ගෙන් යා මිදෙනවා. අපාය ගමනීය භවාසෝ කීයති. අපාය ගමනීය වූ භවාශ්‍රවෙන් යා මිදෙනවා. අපාය ගමනීය අවිජ්ජාසෝ කීයති. අපාය ගමනීය වූ අවිජ්ජාශ්‍රවෙන් යා නිදහස් වෙනවා. එත්තේතේ ආසවා කීයන්ති. එත්ත මෙතන්හි මේ ආශ්‍රව ධර්මයන් ක්ෂය භාවයට පත් වෙනවා. මේ තමයි ආශ්‍රව ධර්මයන්ගේ ක්ෂය භාවයට පත්වීම පිළිබඳව අපිට විශේෂයෙන්ම සලකා බලන්නට පුළුවන්කම තියෙන විදිහ. එතකොට අපිට මෙතනදී හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා මේ ආශ්‍රව ධර්මතාවයන්ගේ දුරවීම සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. මාර්ගඵලයන් අනුව ආශ්‍රවයන්ගේ දුරු කීම සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. ඒකට සෝතාපට්ටි ඵලයටපත් වෙනකොට දිඨාසෝයේ සම්පූර්ණම දුරුයි. ඊට පස්සේ අපාය ගමනීයෝ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන දේවල් ඒ මට්ටමින් දුරු වෙලා තියෙනවා. එතකොට මේ තමයි ආශ්‍රව ධර්මයන්ගේ දුරු වීම කියලා කියන්නේ. එතකොට මේට අදාළ අනිකුත් ධර්ම කාරණා පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරන්නට තවදුරටත් බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න හැම කෙනෙක්ම තාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළ යෝනිසෝ මනසිකාරයන් පවත්වා ගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් දෙවියන්ටත් අපි අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්තා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. වගේම අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා නව ශ්‍රීලන්තයේහි ඒ හෙස්ටින්ග්ස් පදිංචි සරත් මහත්මයා සහ ලලනි කුරුවිට මහත්මයා සහ මහත්මිය විසින් ඒ පින්වත් දෙපළ බලාපොරොත්තු වෙනවා නුවන් බුවින්දු ඉරේෂා යන ඒ දරුවන්ගේ දෙමව්පියන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට කල්පනා කරගන්නේ දෙමව්පියන් ඇතුළු පින්වත් සෑම සිළු දෙනා නමින්ම මෙලෝ වශයෙන් හෝ සාංශාරිකව මිය ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සිළු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්තා. ඒ හැම දිනාටම අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේම මේ සියලුම කුසලය අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයේ දරන නව ශ්‍රීලන්තයේ හෙස්ටින්ග්ස් පදිංචි සරත් මහත්මයා, ලල්නි කුරුවිට මහත්මිය ඇතුළු ඒ වගේම නුවන් කුයින්දු ඉරේෂා ආදී දරුවන් ඇතුළු සෑම සිළු දෙනාටම පින්වත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි.